ආයුවඩේවා නිරෝගේවා සූපත්වේවා ඔබ රට සහ මුළු ලෝකයම. මේ දවස්වල ඔබ මාධ්‍යවල දකිනවා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන හැටි පලස්තීනය සහ ඊශ්‍රායලය අතර යුද ගැටුම. මහා දැවැන්ත ගොඩනැගිලි එක මොහොතින් බිමට සමතලාවෙන හැටි. එහෙම දකිද්දී ඔබට මතක් වෙනවා මහ බැංකුවට බෝම්බ ප්‍රහාර එල්ල වෙච්ච හැටි. ඔබ දකිනවා ඊශ්‍රායලයේ පලස්තීනයේ මහා මග බෝම්බ පුපුරා ගියා වගේ මිසයිල් ප්‍රහාරවලින් විනාශ වෙන හැටි දේපල රාජ්‍ය පෞද්ගලික අංශය සහ සාමාන්‍ය ජන ජීවිතය. එතකොට ඔබට මතක් වෙනවා දෙහිවල දුම්රිය බෝම්බේ පිපුරපු හැටි. එහෙම නැත්නම් දිවයිනේ විවිධ ප්‍රදේශවල මුළු ලංකාවම බෝම්බේ පිපුරුනේ කොළඹ විතරක් නෙවෙයි. බෝම්බේ පිපුරුනේ යාපනයේ විතරක් නෙවෙයි. ගාල්ලේ වරායටත් ත්‍රස්ත ප්‍රහාර එල්ලෙනවා. මුළු දිවයිනේම හැමතැනම බීතියෙන් තැතිගෙන තිබුණා. ඔබට මතක් වෙනවා පලස්තීනයේ ඊශ්‍රායලයේ මේ විපත දකිද්දී ඒ අතීතය. ඒ විතරක් නෙවෙයි. පලස්තීන අහසට ඉහලින් ඊශ්‍රායල් අහසට ඉහරින් අර මිසයිල් එහා මෙහා යද්දි රෑ අහසේ ඔබට මතක් වෙනවා මෝටාර් එහෙම නැත්නම් කොළඹට අර ලයිට් නිවාගෙන රෑ ආපු කොටින්ගේ ගුවන් යානා කොළඹට ප්‍රහාර එල්ල කරපු හැටි. ඒ අවස්ථාවේදී මිසයිල් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වෙච්ච හැටි ඔබට මතක් වෙනවා. ඒ විතරක් නෙවෙයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා මේ වෙනකොට මේ පලස්තීනයේ ගැටුම නිසා පලස්තීන ඊශ්‍රායල් ගැටුම නිසා දරුවෝ 61ක් මියදිලා පලස්තීනයේ. පලස්තීනයේ දරුවෝ 61ක් මියදිලා. ඒ ඉලක්කම් වලින් හොයාගන්න පුළුවන් ප්‍රමාණය. මේ පුවත් දකිද්දි ඔබට මතක් වෙනවා ඔබේ ආදරණීය දරුවා. ඔබ දරුවා තුරුල් කරගෙන ලං කරගෙන හීනෙන්වත් ආයි එහෙම දෙයක් සිද්ධ වෙන්න එපා කියන හිතවිල්ලෙන් දරුවෝ තුරුල් කරගෙන ඔබ මේ ප්‍රවෘත්ති දකිද්දී ඊශ්‍රායලයේ පලස්තීනයේ සිද්ධ වෙන දේවල් ඔබට මතක් වෙනවා කැබිති ගොල්ලාය මොකද සිද්ධ වුනේ කියලා. මහින්ද රාජපක්ෂ කියන මෑත කාලීන ඉතිහාසයේ අනබිබවනීය නායකයා ඒ තීන්දුව නොගත්තා නම් අදටත් අපිට මේ උදේ පාන්දර කොවිඩ් ආසාදිතයන් කොවිඩ් මරණ විතරක් නෙවෙයි බෝම්බ පුපුරපු තැන් ඊළඟට මැරිච්ච උදවිය ඒව පිළිබඳව තමයි වාර්තා කරන්න සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් තවමත් අපි තවලං යාවි, තවමත් අපි සුදුනිලිම් පුබුදුවාවි, ඊනියා න්‍යායාචාර්යවරුන් ඊනියා සංකල්පධාරීන් මේ ත්‍රස්වාදය නෙවෙයි මේක වෙන ගැටලුවක් කියලා එහෙම කියයි. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ මොහොතේදී ත්‍රස්වාදීන්ට තේරෙන භාෂාවෙන් කතා කරලා ඔවුන් තේරුම් ගන්නේ නැත්නම් ඔවුන්ට තේරෙන භාෂාවෙන් කතා කරන්න ඕනේ කියන අදිෂ්ඨානයේ නොපිහිටියා නම් අදටත් අපි සාම කතාවල එල්ලෙලෙදීවි. පලස්තීනය සහ ඊශ්‍රායලය අතර සාම කතා අවුරුදු 30ක 20ක විතර වෙලේ ඉඳලා ඉස්සරහට එනවා. යසර් අර්ෆත් ඉන්න කාලේ ඉඳලම මේ සාම කතාවලට ඉඩ තිබුණා. කළා. හැබැයි ඒ බටහිර බලවතුන්ගේ පීස් රෝඩ් මැප් එක සාම මාර්ග සැලැස්ම ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ. ඒවා යථාර්ථයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසායි මේ ගත්ත තීරණය වැදගත් වෙන්නේ. එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා යුද්ධය දිනුවා කියන එක තනි වාක්‍යයකට ලඝු කරන්න පුළුවන් කමක් නැහැ. කොයිතරම් බාධක මැද්දද මේ තීන්දුව ගත්තේ මේ ජයග්‍රහණය ලැබුවේ මේ අධිෂ්ඨානයේ පිහිටා සිටියේ කියලා ඕනතරම් සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන්. රට ඇතුලෙන් කකුලෙන් අදින අවස්ථා ඕනතරම් තිබුණා. ජනතා විමුක්ති පෙරමුණ අයවැය වෙලාවේදී ආණ්ඩුවෙන් යනවා. අයවැය පෙරදුනා නම් ආණ්ඩුව වැටෙනවා. ආණ්ඩුව ඉස්සරහට ගෙනියන්න බෑ. යුද්ධ නතර කරන්න වෙනවා. ඒ.සී. චන්ද්‍රප්‍රේම මහත්මයාගේ ගෝටාස් වෝ කියන කෘති සිංහල අනුවාදනය. ඒකෙන් උපුටා දක්වන්න කැමති අවස්ථා කීපයක් විතරක්. යුද්ධ මේ අවසාන කාලේ වෙනකොට රටේ ආර්ථිකය ඉතාමත්ම තහවුණු තැනකට වැටිලා තිබුණේ. හේතුව ඒ වෙනකොට 1930 තිබුණා වගේ දරුණු ආර්ථික අර්බුදයකට ලෝකයක් මුහුණ දෙමින් තිබුණා. එතකොට භාණ්ඩාගාර ණය කරවල තිබුණු විදේශ විනිමය ඩොලර් මිලියන 800 ඩොලර් මිලියන 17 දක්වා අඩු වෙලා තිබුණලු. මේ තත්ත්වය තුලදී ලෝක බැංකුව IMF එක 2009 මාර්තු මාසේ ලංකාවට ණයක් දෙන්න නියමිතව තිබුණා. අජිත් කබ්‍රාල් එතකොට මහ බැංකුව අධිපතිතුමා වැසිල් රාජපක්ෂ මහත්මයා මේ අය ගිහිල්ලා ණය අයදුම්පත නිකුත් කරාම ණය අයදුම්පත දුන්නු වෙලාවේ IMF එකේ ලොක්කම ලෝක බැංකුවේ ලොක්ක හරි ලංකාවට ණය දෙන්නම් කියලා කිව්වා. ඒකට මාර්තු වෙනකොට ණය ලැබෙන්න ඕනේ. හැබැයි මාර්තු වෙද්දි තීරණය වුණා දැනෙන්න පටන් ගත්තා මේ ණය ලැබෙන්නේ නැහැ කියලා. 2009 අප්‍රේල් මැදදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීමට ගිය විට කබ්‍රාල්ට වැටහුණේ මුදල් තවමත් නිදහස් කොට නැහැ කියලා. තත්ත්වය කිව්වා ඇමරිකාවේ ඉඳලම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ටෙලිෆෝන් කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ කාලේ කිව්වා ඉක්මනින් කතා කරා දැනට ජීවතුන් අතර නැති ඔය දේදුණු විප්ලව මගින් විනාශ කරපු ලිබියාවේ නායක මුවමර් ගඩාෆිට එතුමා ඩොලර් මිලියන 500ක ද්විපාර්ශ්වික ණයක් දුන්නා. මේ ණය නොදුන්න නම් යුද්ධ කරගෙන යන්න සල්ලි නැහැ.
ඒ විතරක් නෙවෙයි 2009 අප්‍රේල් 16 වන එක්සත් ජාතීන්ගේ මහලේකම් ගැන් කී මූන් සටන විරාමයක් ඇති කිරීමට හැකිදයි සොයා බැලීමට ඔහුගේ මාණ්ඩලික ප්‍රධානී විජය නම්බියාර්ව ලංකාවට එවනලාදී. නම්බියාර්ට ගෝඨාභය පවසා සිටියේ මොනම තත්ත්වයක් යටතේවත් සටන විරාමයක් ඇති කළ නොහැකි බවයි. මේ සියල්ල පැවසූ පසුත් ප්‍රංශයේ විදේශ මන්ත්‍රී බර්නාඩ් කුෂ්නර් විදේශ ලේකම් බ්‍රිතාන්‍යයේ ඩේවිඩ් මිලිබෑන් ලංකාවේ ආණ්ඩුවට බල කිරීම සඳහා යුද්ධය නවත්වන්න කියලා 2009 අප්‍රේල් 29 වනදා ලංකාවට එනවා. 2009 අප්‍රේල් 29 වනදා ලංකාවට එනවා. හැබැයි ඒ සාකච්ඡාව ඉතාමත්ම මතකයි බොහෝ දෙනෙක්ට. ඇඹිලිපිටියේදී තමයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා මේ විදේශ රාජතාන්ත්‍රිකයන් මුණ ගැහෙන්නේ. මිලිබෑන් සාකච්ඡාව ආරම්භ කරමින් ඔවුන් මේ අවස්ථාවේදී ජාත්‍යන්තර ප්‍රජාව නියෝජනය කරන බවත් මේ දමිලයන් ඝාතනය කිරීම වහාම නතර කළ යුතු බවත් කියා සිටියේ. මෙයින් කෝපයටපත් ජනාධිපතිවරයා මිලිබෑන්ගෙන් අසා සිටියේ දමිලයන් ඝාතනය කිරීමෙන් ඔහු අදහස් කරන්නේ කුමක්ද කියයි. ජනතාව කොටින් ගලවා ගත යුතු බවත් ශ්‍රී ලංකාව තවමත් බ්‍රිතාන්‍යයටත් විදියක් යයි ඔවුන් නොසිතිය යුතු බවත් ඒ වෙලාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වා. ඒ විතරක් නෙවෙයි අන්තිමේදී වැඩේ දිග්ගැස්සෙනවා කියලා තේරිච්ච වෙලාවේදී කුෂ්ණහ ඇති වී තිබුණු තත්ත්වය සමනය කර ගැනීමේ අටියෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂට කිව්වා අපි ඇවිත් ඉන්නේ ඔබට උදව් කරන්න. අපි ඔබේ මිත්‍රයෝ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියපු වචන ඒ.සී. චන්ද්‍රප්‍රේම මහත්මයා ලියනවා. සතුරන් හා මිතුරන් කවුදයි Taman දන්නා බවත් ලංකාවේ සිදුවන දෑ ඔවුන්ට හුදෙක්ම පුවත්තුවත් ලංකාව තුළ ජීවත් වන අයට මේවා මහත් වේදනාකාරී දේවල් කියලා කිව්වා. අන්තිමට මිලිබෑන්ලා කුෂ්ණහන්ලගේ හිස් අතින් ඒ හිස් අතින් නොගියා නම් අද අපිට 2009 මැයි මාසේ 19 වෙනිදාවක විජයග්‍රහණයක් සමරන්න දෙයක් ඉතුරු වෙන එකක් නැහැ. ජාත්‍යන්තර බලපෑම් කළමනාකරණය කළා, රටේ ආර්ථිකය කළමනාකරණය කරා, යුද්ධය කළමනාකරණය කළා. ඒ.සී. චන්ද්‍රප්‍රේම මහත්මයා ගෝඨාභයගේ යුද්ධය කියන මේ කෘතියේදී කියන සාක්ෂි නැවත වතාවක් මතක් කළේ මෙන්න මේ කාරණාව කියන්න. අද මව්බිම් පුවත්පත විජයග්‍රහණයේ 12 වන සැමරුදු දිනය අදයි කියලා ජේ.ටී. ද සිල්වා ප්‍රධාන පුවත් අතරේ වාර්තා කරද්දී අර අපි ටිකක් දිග පූර්විකාවක් විනාඩි 5ක 6ක විතර දිග පූර්විකාවක් ඉදිරිපත් කළේ මව්බිම් පුවත්පත කියනවා බොහෝ දෙනෙකුට අමතක විජයග්‍රහණයේ රුවගුණ. දැන් අවුරුදු 12ක් ගත වෙද්දී මේ විජයග්‍රහණයේ රුවගුණ අමතක වෙලා. හැබැයි මව්බිම් පුවත්පත කියනවා එසේ ජාත්‍යන්තර හමුවේ දනින් නොවැටි දෙපයින් නැගී සිටින්නට ශක්තිමත් කශේරුකාවක් තිබූ රටේ සේනාධිනායකත්වය හා ආරක්ෂක ලේකම්වරයාගේ ඍජු අධීක්ෂණය සහ මෙහෙයවීම නිසා වසර දෙකකුත් මාස 10ක් තුළ මේ මානුෂීය ක්‍රියාන්විතය විජයග්‍රහණයෙන් අවසන් කරන්නට අවස්ථාව ලැබුණේ. නමුත් අද වන විට ඒ බව බොහෝ දෙනෙකුට අමතව ගොස් තිබේ. ඒ විජයග්‍රහණයට නිසි ගෞරවය පුදන්නට ඒ වෙනුවෙන් දිවිදුන් අතපය දන් දුන් රණවිරුවන් ස්මරණය කරන්නට දිනයක් යෙදෙන බව හෝ මේ බොහෝ දෙනාට මතක නැත. කනගාටුවට කරුණ එයයි කියලා ශාමින්ද වත්තගෙදර මේ ලිපිය ලියනවා. බොහෝ දෙනෙකුට අමතක විජයග්‍රහණයේ රුවගුණ කියලා. හැබැයි මේජර් ජෙනරාල් ජගත් ඩයස්, මේජර් ජෙනරාල් නන්ද උඩවත්ත, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වා, බ්‍රිගේඩියර් ශවීන්ද්‍ර සිල්වා, බ්‍රිගේඩියර් චාගිගාල්ලගේ එදා ඒ මෙහෙයුමට නායකත්වය දුන් රණවිරුවන් පිළිබඳව, සෙන්පතියන් පිළිබඳව මව්බිම් පුවත්පත කෘතවේදී ලිපියක් ලියනවා. ඒ විතරක් නෙවෙයි පිළිම නෙලා නැති විරුවන් පවා අපි මේ මොහොතේදී සිහිපත් කරනවා මේ මානුෂ්‍යවාදී ජයග්‍රහණය වෙනුවෙන් සටන් කරපු ඇමති ආචාර්ය කෙහිලි රඹුක්කල්ල මහත්මයා කියනවා විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ත්‍රස්තවාදයේ පරදා රට නිදහස් කර ගැනීම උපන් සැමට දුන් සදාතනික ජයග්‍රහණයක් කියලා. ඒ ජයග්‍රහණය තමයි අද දවසේ සමරන්නේ. ඒ ජයග්‍රහණය සමරද්දී සිරිත් පරිදි ප්‍රධාන පුවත් සිරස්වලවලට නොගිහින් ඒ ජයග්‍රහණය වෙනුවෙන් පෙරවදනක් සැපීම වරදක් නෙවෙයි නේද? අපි දැන් යමු පුවත් සිරස්වල බලන්න. හරි. අපි ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්වලවලට යන්න ලෑස්ති. අපි යුදවාදීන් නෙවෙයි. හැබැයි මුගුරක් අවැසි තැන මුගුරක් ගෙන නැගෙනු, කඩුවක් අවැසි තැන කඩුවක් ගෙන කොටනු, හැබැයි සංග්‍රාමයට නවගුණ වැල ගෙන නොයනූ වගේම සංග්‍රාමයෙන් පසු නවගුණ වැල ගනිනු කියන මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්පය අපි පිළිගන්නවා. සංග්‍රාමයෙන් පසු අපි නවගුණ ගැල ගනිනවා. හැබැයි මුගුරක් අවැසි තැන මුගුරක් ගත යුතුයි කියන තැනත් ඉන්නවා. අද ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්වල එකම කාරණාවට ගොනු වෙනවා.
සරල බහුතරයකින් සම්මත කළ හැකි මව්බිම් පුවත්පත වාර්තා කරනවා සංශෝධන ඇතුළත් කරලා සරල බහුතරයකින් සම්මත කළ හැකි බරාය නගර පනතේ වගන්ති 9ක් ව්‍යවස්ථාවට පටහැනි සම්මත කරන නම් විශේෂ බහුතරයක් හා ජනමත විචාරණයක් ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක ප්‍රකාශයට පත් කරයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ යෝජනා ජනාධිපති නීතිඥ රමේෂ් ද සිල්වා මහත්මයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ සරල බහුතරයකින් සම්මත කළ හැකි අදාළ සංශෝධනවලට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. පෝට් සිටියේ සභාපති ශ්‍රී ලාංකිකයෙකු විය යුතුයි. බන්දුලගේ යෝජනාවටත් කැබිනට් අනුමැතිය කියලා අද මව්බිම් පුවත්පත මුල් පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්තිය හැටියට වාර්තා කර සිටිනවා. කොළඹ වරාය ආර්ථික කොමිසම පනතෙහි වගන්ති 9ක් කාණ්ඩක්‍රම ව්‍යවස්ථාවට පටහැනි. එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් යන දිත්වයින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ මගින් ප්‍රකාශ කරනවා. හැබැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහත්මයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ සරල බහුතරයකින් සම්මත කිරීමට අදාළ සංශෝධනවලට ඊයේ කැබිනට් මණ්ඩලයක් අනුමැතිය ලබා දුන්නා. ඊළඟට පෝට් සිටියේ සභාපති ධූරය සම්බන්ධයෙන් ඊයේ කැබිනට් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී වෙළඳ අමාත්‍යාචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා විසින් මේ වරාය නගර ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිත්වය අනිවාර්යයෙන්ම ශ්‍රී ලාංකිකයෙකු විසින් දැරිය යුතු බවට කැබිනට් මණ්ඩලය හැම යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනාව සම්බන්ධයෙන් වාසුදේව නානායක්කාර නාමල් රාජපක්ෂ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මහාචාර්ය ජී.එල්. පිරිස් කියන අමාත්‍යවරුන්ගේ අනුමැතිය ප්‍රකාශ වී තිබුණා කියලා මව්බිම් පුවත්පත කියද්දී අරුණ පුවත්පත ඇතුල් පිටුවක වාර්තා කරනවා නමල් රාජපක්ෂ අමාත්‍යවරයා තවත් යෝජනාවක් කරනවා. ඒ තමයි මේ ආයෝජන වලින් 60% ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන්න ඕනේ. ඒ වගේම රැකියාව වලින් බහුතරය ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන්න ඕනේ කියලා. සංශෝධන ඇතුළත් කළොත් සරල බහුතරයකින් සම්මත කළ හැකි කියලා මව්බිම් පුවත්පත ප්‍රධාන සිරස්තලයේ හැටියට එයයි වාර්තා කරන්නේ. ඒකයි වාර්තා කරන්නේ. මේකට හේතු කාරණා මේ ප්‍රධාන සිරස්තල ගොනුවේ තවදුරටත් ඔබට පැහැදිලි කරනවා. වරාය නගර පනතේ වගන්ති 25ක් ව්‍යවස්ථාවට පටහැනි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයේ කතානායක මැති සභයට කියයි අද දිව ඉන පුවත්පතට අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන එහෙම ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා. ඊළඟට අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ අජිත් අලහකෝන් වාර්තා කරන්නේ පෝට් සිටි පනතේ වගන්ති 25ක් ව්‍යවස්ථාවට පටහැනි වගන්ති 9කට බහුතර ඡන්දයක් සහ ජනමත විචාරණයක් ඕන. ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග කළ සියලු සංශෝධන වලට රජය එකඟයි. සංශෝධන අද පාර්ලිමේන්තුවට කියලා උදේජී වේකනායක වාර්තා කරනවා අරුණ පුවත්පතට. ඊළඟට ලංකාදීපයත් කියනවා මේ විදිහටම වරාය නගර පනත වගන්ති 25ක් ව්‍යවස්ථාවට පටහැනි ඇතම් වගන්ති බහුතරයකින් ජනමත විචාරණයකින් දෙකෙන්ම සම්මත වෙන්න ඕනේ. ඒ වාර්තා කරන සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න කතානායක ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මැති සභයට දන්වයි කියලා ලංකාදීපයත් එහෙම ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා. ධනුෂ්ක ගොඩකුඹුර අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වන්නේ මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව වරාය කෙටුම්පත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි තිබෙන බව ධනුෂ්ක ගොඩකුඹුර වාර්තා කරනවා සංශෝධන අද මැති සභයට. අපි යනවා අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වෙන්නේ වරාය නගර පනතට සංශෝධන කිරීමට නිමිතයි. ඒවා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව ඉදිරිපත් කිරීමට නිමිත බව දිනේෂ් සමරකෝන් වාර්තා කරනවා වරාය නගර පනත සංශෝධනයේ කැබිනට් අනුමැතිය කියලා. ඒ වගේම වරාය නගර සංශෝධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සංශෝධන සහිතව ඉදිරිපත් කිරීම සඳහා නාගරික සංවර්ධන සහ නිවාස කටයුතු අමාත්‍යාංශීය උපදේශක කාර්යක සභාවේදී අනුමැතිය ලැබෙනු බවත් අද පුවත්පත මුල් පිටුවේ ප්‍රධාන සිරස්තල එක්ක වාර්තා කරනවා දිනේෂ් සමරකෝන් වාර්තා කරන. ඒ වගේම රජයේ සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළිගෙන තිබෙන නිසා වරාය නගර පනත සරල බහුතරයකින් සම්මත කළ හැකි කියලා අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහත්මයා සඳහන් කරනවා. දැන් අර සිරස්තල කිව්වම ඇති වෙන්න පුළුවන් හැඟීම තමයි 3/2 බහුතරයක් නැතුව මේක සම්මත කරන්න බෑ. එහෙම නැත්නම් ආණ්ඩුව මේ නීති විරෝධී පනතක් ගේන්න හැදුවා කියලා. ලංකාවේ මෙතෙක් වැඩිපුරම නීති පොත් ලියපු මහාචාර්යවරයා වැඩිපුරම නීති විෂය පිළිබඳ ගෝලයන් ඉන්න මහාචාර්යවරයා මහාචාර්ය ජී.එල්. පිරිස් අමාත්‍යවරයා කියනවා රජයේ සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළිගෙන තිබෙන නිසා වරාය නගර පනත සරල බහුතරයකින් සම්මත කළ හැකියි. එතුම මෙන්න මේ ඊයේ පාර්ලිමේන්තුවේදී කියනවා. වැරදි ප්‍රචාරයක් රටපුරාම යනවා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කරලා තිබෙනවා කියලා වරාය නගර පනත සම්මත කිරීම සඳහා 3/2 බහුතරයක් අවශ්‍යයි කියලා. වැරදි ප්‍රචාරයක් රටපුරා යනවා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කරලා තිබෙනවා කියලා වරාය පනත සම්මත කිරීම සඳහා 3/2 බහුතරයක් අවශ්‍යයි කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. නියම තත්ත්වය මේකයි. ශ්‍රේෂ්ඨාධිකරණයට රජය ඉදිරිපත් කළා
නීතිපති දෙපාර්තමේන්තුව මගින් සංශෝධන රාශියක්. ආයර විභක්තිය අවධාරණය කියනවා මොකක්ද විභක්තිය ට කියන විභක්තිය ශ්‍රේෂ්ඨාධිකරණයට රජය ඉදිරිපත් කළා නීතිපති දෙපාර්තමේන්තුව මගින් සංශෝධන රාශියක්. ශ්‍රේෂ්ඨාධිකරණයට රජය නීතිපති දෙපාර්තමේන්තුව මගින් සංශෝධන රාශියක් ඉදිරිපත් කළා. නඩු තීන්දුව කියවල බැලුවොත් ඒකේ පැහැදිලිව තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒවා පිළිගෙන තියෙනවා කියලා. ආණ්ඩුව නීතිපති දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරපු යෝජනා පිළිගෙන තිබෙන බව නඩු තීන්දුව මගින් ඒ නඩු තීන්දුව කියව බලද්දී පැහැදිලි වෙනවා කියලා මාත්‍යතුමා කියනවා. සරල බහුතරයකින් මේ පනත සම්මත කරගන්න පුළුවන්. ඒ බව නඩු තීන්දුවේ ඉතාමත්ම පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. රජය වෙනුවෙන් මම පෙරේදත් සඳහන් කළා ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරිපත් කරන සියලුම සංශෝධන රජය පිළිගන්නවා කියලා. එතකොට නීතිපති දෙපාර්තමේන්තුව මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ආණ්ඩුව ඉදිරිපත් කරලා තිබෙච්ච යෝජනා ශ්‍රේෂ්ඨාධිකරණය සැලකිල්ලට අරගෙන තිබෙනවා. සරල බහුතරයකින් පනත සම්මත කරගන්න පුළුවන් බව නඩු තීන්දුවෙන්ම පැහැදිලිවම සඳහන් වෙනවා කියලා අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා සඳහන් කරන්නේ ඒ කාරණාව. අපි රට දකින පිටු අතරේදී අපි ලෝක තත්ත්වයන් එහෙමත් සංසන්දනය කරනවා සලකා බලනවා. තවදුරටත් ලෝකයට අසුබ පුවත් වාර්තා කරන්නේ COVID-19 සම්බන්ධයෙන් ඉන්දියාව. ඉන්දියාවේ ඊයේ දවසට විතරක් අලුතින් රෝගීන් 2,67,174 දෙනෙක් වාර්තා වෙනවා. 2,67,174 දෙනෙක් වාර්තා වෙනවා. දැනට සමස්ත රෝගීන් වාර්තා වීම අනුව ඉන්දියාව නෙවෙයි ඉස්සරහින් ඉන්නේ ඇමරිකාව. ඇමරිකා එක්සත් ජනපදය. දැන් ඊයේ දවසට ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වෙන්නේ රෝගීන් 26,268යි. 26,268ක් ඇමරිකාවෙන් වාර්තා වෙද්දී ඉන්දියාවෙන් ඊයේ දවසට 2,67,174. 10 ගුණයක් වැඩි. 26,000ක් ඉන්දියාවෙන් වාර්තා වෙද්දී 26,000ක් ආසන්න වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයෙන් දෛනික වාර්තා වෙද්දී ඉන්දියාවේ 2,67,000ක් 10 ගුණයක් වැඩි. හැබැයි මරණ සංඛ්‍යාව සලකා බැලුවොත් ඊයේ දවසට සමස්ත වශයෙන් ගත්තොත් ලෝකේ මරණ 13,487ක් වාර්තා වෙනවා. එයින් මරණ 4,525ක් ඉන්දියාවෙන් වාර්තා වෙන්නේ. 13,487ක් ලෝකයෙන් වාර්තා වෙද්දී මරණ එයින් 4,525ක් ඉන්දියාවෙන් වාර්තා වෙන්නේ. සමස්ත රෝගීන් සංඛ්‍යාව මේ වන විට වාර්තා වෙන ලෝක තත්ත්වය ගත්තොත් 16,40,73,634ක්. ඒ වගේම මරණ 34,17,709ක්. ඒ ගෝලීය තත්ත්වය. දැන් ඉන්දියාව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා උපුටා දක්වන ඉන්දියාවේ තත්ත්වය පිළිබඳව මෙතෙක් නගරවලින් වාර්තා වෙච්ච ආසාදිතයන් ප්‍රමාණය මෙතන රෝග ව්‍යාප්තිය දැන් ඉන්දියාවේ ගම් නියම් ගම් පුරා පැතිරෙනවා. එතකොට තත්ත්වය තවත් බරපතල වෙන්න පුළුවන්. මෙතෙක් වැඩිපුරම රෝගීන් වාර්තා වුණේ දිල්ලිය වගේ පහසුකම් සහිත ප්‍රදේශවලින්. ගම්මානවලට මේ රෝගය ව්‍යාප්ත වෙනවා කියලා කියන්නේ තවදුරටත් තත්ත්වය භයානක වෙන්න පුළුවන්. එකක් තමයි මේ ගම්මානවල ජලමූලාශ්‍ර බොහොමයක් දැන් අර ගංගා නම් ආදී ගංගාවල පාවුණු කොවිඩ් මලසිරුවලින් දූෂිත වෙලා. එතකොට මේ ජලයේ වෛරස් එක තියෙන්න පුළුවන්. ඊළඟට ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල සෞඛ්‍ය පහසුකම් බිඳුවයි කියලා කියන්න පුළුවන්. නිල් කියලා කියන්නේ එහෙමයි. ඒ කියන්නේ වැසිකිලි පහසුකම් නැහැ. උන්ට ජල පහසුකම් නැහැ. උන්ගේ සෞඛ්‍ය සිරිත් විරිත් ඒවා ඊටාම ප්‍රාථමික අවස්ථාවක තියෙන නිසා දැන් මේ වාර්තා වෙන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ග්‍රාමීය ප්‍රදේශවලින් වාර්තා වීමේ අවදානම තියෙනවා. හේතුව ඉන්දියාවේ තියෙන ප්‍රාථමික සෞඛ්‍යයේ දුර්වල තත්ත්වය නිසා. එහෙම තියෙද්දී අපි ලංකාවේ තත්ත්වය කොහොමද කියලා බලමු. කොවිඩ් කාර්යසාධක මධ්‍යස්ථානය ඔවුන්ගේ වෙබ් අඩවියේ යාවත්කාලීන කරනවා ඊයේ රෑ 11:32ට. ඒ යාවත්කාලීන කරද්දී වාර්තා කරනවා ලංකාවේ මෙතෙක් වාර්තා වෙන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1,47,720යි. එයින් 1,21,145ක් සුව වෙලා ගෙදර ගිහිල්ලා තියෙනවා. ඊයේ දවසට අලුතින් වාර්තා වෙනවා රෝගීන් 2,478ක්. 2,478ක් ඊයේ දවසට අලුතින් වාර්තා වෙනවා. මේ වෙනකොට රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල 26,575ක් ප්‍රතිකාර ලබනවා. 26,575ක් රෝහල් එමෙන්නත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. මරණ සංඛ්‍යාව
1015 දක්වා වැඩි වෙනවා. ලංකාවේ මරණ සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවා යනවා. ඊයේ දවසේ වෙද්දී 1015ක් මරණ වාර්තා වෙනවා ලංකාවේ. එහෙම රෝගීන් සහ මරණ වැඩිපුර වාර්තා වෙද්දී තමයි ජටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව දැනෙන්නේ. අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා සෙනෙහසේ විජයග්‍රහණයේ සීදුව කොරෝනා සුපිරිරෝහල ජනපති නිරීක්ෂණයට. සීදුව කොරෝනා සුපිරිරෝහල ජනපති නිරීක්ෂණයට වාර්තා කර සිටිනවා අද මව්බිම් පුවත්පත. සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් කෙරිනවා. බ්‍රැන්ඩික්ස් ආයතනය ලබා දුන් ගොඩනැගිල්ලක ඉදිකරුණු ප්‍රතිකාර මධ්‍යස්ථානය වාට 3කින් සමන්විත අතර එකවර ප්‍රතිකාර ලැබිය හැකි රෝගීන් සංඛ්‍යාව 1200ක්. නවීන තාක්ෂණික මෙවලම් ඇතුළු නේවාසික රෝගීන්ගේ මානසික ඒකාග්‍රතාව සුරකින පහසුකම් රැසක් මේ මධ්‍යස්ථානයේ සතුයි. යුද හමුදාව සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ එක්ව දින 10ක් වැනි කෙටි කාලයක් තුළදී මේ ඉදිකිරීම් කටයුතු කළා. ඒ විතරක් නෙමෙයි රණවිරු ඇපරල් ආයතනය ඒකේ රණවිරුව පැය 24ක් වැනි කෙටි කාලයකදී මේ රෝහලට අවශ්‍ය කරන ඇඳ ඇතිරිලි කට්ටල 2000ක් මසා නිම කළා කියලා මව්බිම් පුවත්පත වාර්තා කරනවා. දැන් කොවිඩ් අනතුරුව තියෙන මොහොතකදී විතරක් නෙවෙයි මේ රෝහල බෝ නොවන රෝගවලට දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයන්ට අවශ්‍ය ඖෂධ ඇතුළු වෛද්‍ය සේවා වගේම දීර්ඝකාලීන බෝ නොවන රෝග සඳහා බෝ වන රෝග සඳහා ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් හැටියටත් ඉස්සරහට කටයුතු කරන්න පුළුවන් බෝ නොවන රෝගවලට බෝ වන රෝගවලට. මේ අවස්ථාව සඳහා ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, එවැගේම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන, ආරක්ෂක මාන්‍යලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහත්මීන් සහභාගී වුණා කියලා මව්බිම් පුවත්පත වාර්තා කරනවා. අද ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්වල අතරේ අපි ඒ පුවත තෝරගත්තේ. ඊට පස්සේ අපි යනවා අරුණ පුවත්පතට. අරුණ පුවත්පත කොවිඩ් සම්බන්ධ පුවත් ගොනුවක් පළ කරනවා මුල් පිටුවේ. ඒ එක් කාරණාවක් තමයි සිනෝෆාර්ම් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයට අනුමැතිය. සයිනෝෆාර්ම් එන්නත එහෙම නැත්නම් සිනෝෆාර්ම් කියලා කියනවා චීනයේ නිෂ්පාදනය කරන සයිනෝෆාර්ම් එන්නත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීම සඳහා ඊයේ පැවතිච්ච සාකච්ඡාවේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. මේ අනුමැතිය අනුව නිෂ්පාදනය කිරීම පල්ලේකැලේ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ආරම්භ කිරීමට නිමිතයි. බොහෝ විට අවසර අවසර ගැනීමේ ක්‍රමවේදය නිසි අයුරින් ක්‍රියාත්මක වුණොත් දෙසැම්බර් මාසෙ වෙද්දී මේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මෙනතන් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නිමිතයි. සයිනෝෆාර්ම් ලංකාවේ නිෂ්පාදනයට අනුමැතිය අරුණ පුවත්පතයි වාර්තා කර සිටින්නේ. වරුණි පෙරමුණ සහ ශ්‍රියානි විජේසිංහ අරුණ පුවත්පතට වාර්තා කරනවා ගර්භණී මව්වරුන්ට එන්නත අනුමතයි. ගර්භණී මව්වරුන්ට එන්නත අනුමතයි උපදේශක කමිටුව තීරණය කර තිබෙන බව අරුණ පුවත්පත කියනවා. වෛරසය වැළඳුනාට මව්කිරි දෙන්න පුළුවන්. විශේෂඥ වෛද්‍ය ශාමන් රජීන්ද්‍රන් මහත්මයා කියනවා. ශාමන් රජීන්ද්‍රජිත් මහත්මයා සඳහන් කරනවා වරුණි පෙරමුණයි වාර්තා කර සිටින්නේ අරුණ පුවත්පතට වෛරසය වැළඳුනාට මව්කිරි දෙන්න පුළුවන්. එන්නත ඇතුළු පහසුකම් ඉල්ලා තැපැල් සේවකයෝ අද රෑ සිට වැඩවරති. නිලන්ත මදුරාවලයි වාර්තා කරන්නේ බෝගම්බර රැඳවුවන් 211කගෙන් 104ක් පොසිටිව්. එවැගේම 24 25 බැංකු වෙළඳ නිවාඩු නැහැ. චාමරපල්ලෙකදරයි වාර්තා කරන්නේ බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක්. එළඹෙන 24 සහ 25 කියන දවස් දෙක රජයේ නිවාඩු දිනන් විදියට ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. අපි බලමු නියෝජ්‍ය පොලිස්පති මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහත්මයාව සම්බන්ධ කරගන්න පුළුවන් නම් මේ කාරණාව ගැන පැහැදිලි කරගන්න. ඒ කියන්නේ දැන් 21 වෙනිදා සිට 28 වෙනිදාත් එක් බලපෑත්වෙන පරිදි මුළු දිවයිනටම සංචරණ සීමා පනවනවා. ඒකේ යම් ලිහිල් කිරීමක් කරනවා 25 වෙනිදා උදේ 4 ඉඳලා රෑ 11 වෙනකන්. එතකොට මේ ලබන සතිය තුළ සාමාන්‍ය පරිදි බැංකු ආදිය පැවැත්වනවාද? මෙන්න මේ වගේ ප්‍රශ්න කීපයක් තියෙනවානේ. ඒ කරුණු පැහැදිලි කරගන්නත් එක්ක අපි උත්සාහ ගනිමු එතුමාව සම්බන්ධ කරගන්න. කොමුණත් 24 සහ 25 කියන දවස් දෙක රජයේ නිවාඩු දින විදිහට ප්‍රකාශයට පත් කරනවානේ. කොවිඩ් වසංගත ව්‍යාප්තිය අවම කිරීම අරමුණු කරගනිමින් දිවයින පුරා බලපෑත්වෙන සංචලන සීමා හේතුවෙන් මේ තීරණය ගත් බව රාජ්‍ය සේවා පළාත් පාලන හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහත්මයා අරුණ පුවත්පතට සඳහන් කරනවා. හැබැයි මේ දවස් දෙක, ඒ කියන්නේ 24 25 කියන දවස් දෙක බැංකු සහ වෙළඳ නිවාඩු ලෙස නොසලකන බව සඳහන් කරනවා. ඒ කියන්නේ මර්කන්ටයිල් හොලිඩේ එකක් නෙවෙයි කියන එක තමයි සිංහලෙන් කියලා තියෙන්නේ. අද අරුණ පුවත්පත ඇතුළු ජාතික පුවත්පත් බොහොමයක් මේ කාරණාව වාර්තා කර සිටිනවා මුල් පිටුව අතරේ. ඊළඟට PCR කළ දසදහසකට ප්‍රතිඵල නැහැ කියලා ශ්‍රියානි විජේසිංහ වාර්තා කරන අරුණ පුවත්පතට පුවතක්.
PCR පරීක්ෂණ ප්‍රමාද වීම හේතුවෙන් නිරෝධායනයට ලක් වූ පුද්ගලයන් දසදහසකට අධික පිරිසක් ඉන් මුදා හැරීමට නොහැකි වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා. තවම දසදහසකගේ PCR පරීක්ෂණ ප්‍රතිඵල ඇවිල්ලා නැහැ. PCR රිපෝට්ස් ඇවිල්ලා නැහැ. ඒක නිසා දසදහසක් දෙනා නිරෝධායනයෙන් නිදහස් කිරීමේ ගැටලු මතුවලා තියෙනවා කියලායි ඔවුන් සඳහන් කර සිටින්නේ. ඊළඟට අරුණ පුවත්පත කියනවා 13 දිනකට කොවිඩ් කොළඹ ජාතික රෝහලේ MRI සහ CT ස්කෑන් අංශ වහන්න සිද්ධ වෙලා. විකිරණ වේදීන් 13 දිනකට කොවිඩ් ආසාදනය වීම නිසා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ MRI සහ CT ස්කෑන් යන්ත්‍ර වසා දැමීමට සිදුව තිබෙන බව වාර්තා කර සිටිනවා අද අරුණ පුවත්පත. මෙන්න ඊළඟ කතාව. කොවිඩ් ඩෙන්ගු එකට හැදුනොත් තත්ත්වය වඩාත් බරපතලයි. ඩෙන්ගු මර්ධන ව්‍යාපාරය කියන්නේ. මේ දවස්වල වැස්ස තියෙනවා ඩෙන්ගු පැතිරෙන්න පුළුවන්. ඒ නිසා ඇඟපත වේදනාවත් සමග දින දෙකකට වඩා උණ පවතින්නේ නම් එය බොහෝ විට ඩෙන්ගු විය හැකි බැවින් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න කියලා ඩෙන්ගු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහත්මයා කියනවා. ඩෙන්ගු එක්ක කොවිඩ් හැදුනොත් කොවිඩ් එක්ක ඩෙන්ගු හැදුනොත් තත්ත්වය ඉතාමත්ම බරපතල වෙන්න පුළුවන්. ඒ නිසා දවස් දෙකකට වඩා වැඩි කාලයක් උණ තත්ත්වය තියෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න කියන කාරණාව ඩෙන්ගු මර්ධන ව්‍යාපාරය ඔබෙන් ඉල්ලීමක් කරනවා. ඊට පස්සේ අපි යනවා දිනමින පුවත්පතට. දිනමින පුවත්පත වාර්තා කරන කාරණාවකට අවධානය යොමු කරන්න කැමැති. ඒ දිනමින පුවත්පත සඳහන් කරන එක කාරණාවක් විශේෂයෙන් මතක් කරන්න ඕනේ එන්නත් කරණයේ ප්‍රගතිය කොතනද තියෙන්නේ කියලා. එන්නත් කරණයේ ප්‍රගතිය පිළිබඳව වාර්තා කරනවා ඊයේ දවස නිමාවන විට කොවිශීල්ඩ් එන්නත් 9,25,242යි දෙවන මාත්‍රා විදියට 2,92,457ක් වාර්තා කරලා තිබෙනවා. ඊයේ උදේ විතරක් දීලා තියෙනවා කොවිශීල්ඩ් එන්නතෙන් 25,380ක්. ඒ කියන්නේ ඇස්ට්‍රාසෙනිකා එන්නත ඊයේ දවසට දීලා තියෙනවා 25,380ක් ඊයේ උදේ වෙද්දී. මේ ලබා දෙන්නේ අර මුල් පෙළ වැඩ කරන සේවකයන්ට මුල් පෙළ රාජකාරී කරන උදවියට කියන එක අවධාරණය කරන්න ඕනේ. එහෙම නැතුව සාමාන්‍ය ජනතාවට මේ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම තවම ආරම්භ වෙලා නැහැ. ඊළඟට සයිනෝෆාම් එන්නත ඒකේ මාත්‍රා 2,24,823ක් මේ වෙනකොට ලබා දීලා තිබෙනවා. ඒ වගේම ඊයේ උදේ වෙද්දී 49,507කට මේ එන්නත ලබා දීලා තිබෙනවා. ඊළඟට ස්පුට්නික් 5 එන්නත පළමු මාත්‍රාව 14,699කට දීලා තියෙනවා. සමස්ත එන්නත් කරන ප්‍රමාණය 16,59,659ක්. ඒ කියන්නේ මේ රටේ ජනගහනයෙන් මිලියන 1.6කට එන්නතක කුමන හෝ එන්නතක පළවෙනි මාත්‍රාව ලැබිලා කියලයි දිනමින පුවත්පත සඳහන් කර සිටින්නේ. අපි පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාව දුරකථන විශ්ය සම්බන්ධ කරගන්නවා. ආයුබෝවන් සුබ උදෑසනක් නියෝජ්‍ය පොලිස්පතිතුමනි. ආයුබෝවන් සුබ උදෑසන. ඔව්. මුලින්ම දැනගන්න කැමති මේ උදෑසන වෙන විට වාර්තා වෙන අලුත් පුවත් අලුත් තොරතුරු තියෙනවද යාවත් කාලන කරන්න කියලා අපේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මේ ප්‍රශ්න අහන්න කලින්. ඔව් දැන් විශේෂයෙන්ම අපි කියන්න ඕනේ මේ අලුතෙන්ම කියන්න තියෙන එකම දේ තමයි තවදුරටත් මේ හැඳුනුම්පත් ක්‍රමයට අනුගත වෙලා කටයුතු කරන්න කියලා. දැන් ඊයේත් අපි පුද්ගලයෝ 90කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගන්න වුණා. තවත් බොහෝ පිරිස් වලට අවවාද කරලා තියෙනවා මේ ක්‍රමයට අනුගතව කටයුතු නොකිරීම ගැන. ඉතින් අද 19 වෙනිදා හින්දා අද ඔත්තේ අංක තියෙන දිනයක් මේ ක්‍රමය තමයි අපි වැඩිපුරම බලාපොරොත්තු වෙන්නේ මේ සංචාරණය යම් ප්‍රමාණයකට අඩු කරලා රෝගිය පැතිරීම වළක්වන්න. මේකට සහයෝගය අවශ්‍යයි. ඔව්. දැන් පළාත් අතර එහා මෙහා යන්න බෑ. පොලිසිය මොන වගේ ක්‍රියාමාර්ගයක්ද අරගෙන තියෙන? දැන් අධිවේගයෙන් පළාත පනින්න පුළුවන්ද? එහෙම නැත්නම් පොලිස් දලක් කියලා තියෙන නියෝජ්‍ය පොලිස්පතිතුමනි? ඔව් දැන් ඊයේත් 120කට ආසන්න ප්‍රමාණයක් මේ පළාත් මායිමේදී බස්නාහිර පළාත් මායිමේදී ආපසු හරවලා යවලා තියෙනවා. ඉතින් අත්‍යවශ්‍ය සේවා ඒ වගේම එදිනෙදා කටයුතු නිෂ්පාදනය ආහාර මේ වගේ දේවල් වලට විතරයි පළාත් මායිම් හරහා ගමන් කරන්න පුළුවන් වෙන්නේ. වෙනත් කටයුතු වලට ගමන් කරන්න බෑ. බස්නාහිර පළාතට ඇතුළු වෙන පිටවන ස්ථාන 14කදී නිරන්තරයෙන් මේවා පරීක්ෂා කරනවා අධිවේගී මාර්ගයේද ඇතුළුව. ඉතින් අනිත් ප්‍රදේශවලත් එහෙමයි. විශේෂයෙන්ම දැන් ඉදිරියේදී අපි මේ දීර්ඝ සත්‍යාන්තය ඒ වගේම සංචාරණ සීමා ක්‍රියාත්මක වීම මේවා සමගීතා දැඩිව ඒ නීති රීති ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට හේතුව තමයි මේ එක් පළාතකින් තව පළාතකට හේතුවක් නොමැතිව විනෝද චාරිකා වන්දනා ගමන් ඒ වගේම ඥාතීන් බලන්න යාම මේ වගේ කටයුතු සිද්ධ වීම තුලින් පොකුරු අනුපොකුරු නිර්මාණය වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒක වළක්වන්න තමයි අවශ්‍ය වෙලා.
ඔව් දැන් 21 වෙනි දිනදා දිවයිනටම බලපෑවැත්වෙන පරිදි සංචරණ සීමා පනවනවා. එතකොට සමහර වෙලාවට කෙනෙක් තමන්ගේ ගෙදරට කවුරු හරි නෑයෝ හිතවත්තු ගෙන්න ගන්න පුළුවන්. වටපිටායට වගකීමක් තියනවාද? වටපිටායේ එහෙම අවස්ථාවකදී මොකද කරන්න ඕනේ? ඔව් එහෙම අවස්ථාවක් තිබුණොත් ඒ ළඟම තියෙන පොලිස් ස්ථානයට එහෙම නැත්නම් 119 අංකයට දැනුම් දුන්නොත් අපිට කටයුතු කරන්න පුළුවන්. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාවගෙන් මේ වෙලාවේදී. කවුරු හරි කෙනෙක් මේ සීමා උල්ලංඝනය කරලා තියෙනවා දැන් එක් පළාතක ඉන්න කට්ටියට අනිත් පැත්තට යන්න බෑ. නෑදෑ ගමන්වත් යන්න බෑ. එතකොට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඉන්නවා නම් අපිට දැනුම් දුන්නොත් ඒ ගැන ක්‍රියා කරන්න පුළුවන්. එහෙම ක්‍රියා කළාම ඒ පුද්ගලයෝ කරන්නේ රටට සේවයක් වගේ මේ ප්‍රදේශයටත් සේවයක් වෙනවා. මොකද අපි දන්නේ නැහැ ඔය අතර කාට තියනවද කාට නැද්ද කාගෙන් කාට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක අපි ජනතාවගෙන් බලාපොරොත්තු වෙනවා. ඔව්. දැන් එහෙම කිරත් ඒකත් සෞඛ්‍ය නිරෝධායන නීති කඩ කිරීමක්, ඊළඟට මුහුණු ආවරණ නොපැළඳීම ඒකත් නිරෝධායන නීති කඩ කිරීමක්, ඊළඟට තමන්ගේ නියමිත දිනේ නැතුව එළියට යන එක අර හැඳුනුම්පතේ අදාළ දිනේ නැතුව එළියට යන ඒකත් නිරෝධායන නීති කඩ කිරීමක්. නියෝජ්‍ය පොලිස්පතිතුමනි දැන් නිරෝධායන නීති කඩ කළොත් දඬුවම මොකද්ද? ඔව් නිරෝධායන නීති කඩ කළොත් අපි ලංකාවේ අනපනත් දෙකක් යටතේ නඩු පවරන එකක් තමයි නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත. ඒ යටතේ මාස 3ක හිර දඬුවමක් හම්බ වෙනවා. ඒ යටතේ මාස 6ක හිර දඬුවමක් හම්බ වෙනවා. රුපියල් 10000ක දඩයක් ලැබෙනවා. ඊට අමතරව අපි අපේ රටේ අපරාධ නීතියේ තියෙනවා නිරෝධායන රෙගුලාසියකට පටහැනිව කටයුතු කිරීම වරදක් කියලා. ඒ යටතේ අපි නඩු පැවරීමක් කරනවා. ඒ යටතේත් මාස 6ක හිර දඬුවමක් ලැබෙනවා. අපිට මතක ඇති අර එක්තරා පුද්ගලයෙක් මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ප්‍රහාරයක් එල්ල කරා. ඔහුට මේ චෝදනා ගණනාවක් යටතේ අපි මේ නීතියට තමයි ඉදිරිපත් කළේ. අවුරුදු 6ක හිර දඬුවමක් හම්බුණා එක් චෝදනාවට සම්බන්ධයෙන්. ඔහු දැනට බන්ධනාගාරයේ ඉන්නේ අවුරුදු 6ක හිර දඬුවම් විඳිමින්. නීතිය තදයි. ඒ නීතිය තදින් ක්‍රියාත්මක වෙන්නෙත් අපේම යහපත සඳහා. නියෝජ්‍ය පොලිස්පතිතුමනි මේ ටිකක් අපිට පැහැදිලි කරගන්න ගැටලුවක් තියෙනවා. ඒ තමයි දැන් ලබන සතියේ ලබන සඳුදා සිට සිකුරාදා දක්වා කාලය ගත්තොත් මුළු රටටම බලපෑත්වෙන සංචරණ සීමා පැනනවා අඟහරුවාද උදේ 4 සිට 11 දක්වා හැරෙන්නට. හැබැයි දැන් මේ අතරේ 24 25 කියන දවස් දෙක රජය නිවාඩු දෙන විදිහට ප්‍රකාශයට පත් කරනවා. ඒ අතර කියනවා බැංකු සහ වෙළඳ නිවාඩු නෙවෙයි. බැංකු සහ වෙළඳ ආයතන තියෙනවා. අපිට තේරෙන විදිහට කියන්න පුළුවන්ද දැන් ලබන සතියේ පෞද්ගලික අංශයයි වැඩට යන්න ඕනේද? කොහොමද කරන්න ඕනේ? මෙන්න මේ පොඩි අපි කියන අර කන්ෆියුස් එහෙම නැත්නම් පොඩි අවුල් සහගත තත්ත්වයක්, පැටලිලි සහගත තත්ත්වයක් ඇතම් උදවියට තියෙන්න පුළුවන්. ඔව් දැන් සාමාන්‍යයෙන් සංචරණ සීමා ක්‍රියාත්මක වෙනකොට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔෆිස් ඒ වගේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කාර්යාල. ඒවා සම්පූර්ණයෙන්ම වැහිලා තියෙනවා. ජනතාව නිවෙසට වෙලා ඉන්න ඕනේ. නමුත් අපි ගත්තොත් නිෂ්පාදනයට බර වෙච්ච ආයතන තියෙනවා. ෆැක්ටරිස් තියෙනවා. ඒවා පවත්වාගෙන යන්න ඕනේ. එතකොට අපි ගත්තොත් ආහාර නිෂ්පාදනයට සම්බන්ධ දේවල් තියෙනවා පවත්වාගෙන යන්න ඕනේ. ඖෂධ නිෂ්පාදනයට සම්බන්ධ දේවල් තියෙනවා පවත්වාගෙන යන්න ඕනේ. ජලය, විදුලිය වගේ දේවල්, ඉන්ධන වගේ දේවල් ඒවා මහජනතාවගේ දිනදා අවශ්‍යතා. එතකොට එළවලු, මාළු, ආහාර ප්‍රවාහනයේ මේ වගේ දේවල් සිද්ධ වෙන්න ඕනේ. මේ කටයුතු සිද්ධ වෙනවා ඇරෙන්න අනිකුත් සාමාන්‍ය කටයුතු ඒවා මේ කාල පරිච්ඡේදය තුළ සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම කුලී රත ධාවනය වෙන්නේත් නැහැ. මේ අර සාමාන්‍යයෙන් අපි මීට දින දෙකකට ඉස්සෙල්ලා ගත කරපු සංචාර සීමාවේ විදිහට තමයි ගත වෙන්නේ. අත්‍යවශ්‍ය සේවා, නිෂ්පාදන සේවා පමණයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි තවත් දින කීපයක් තියෙනවා මේ සම්බන්ධව සිකුරාදා වෙනකොට අපි නිශ්චිතවම මේ සම්බන්ධ තවදුරටත් කරුණු ප්‍රකාශ කරන්න සූදානමින් ඉන්නවා. හොඳයි. එහෙමනම් ඒ පැහැදිලි කිරීම දැනට ප්‍රමාණවත්. අපි සිකුරාදට කලින් තවදුරටත් මේ පවතින ගැටලු සාමාන්‍ය ජනතාවට මතුවෙන ගැටලු පිළිබඳව ඔබතුමාගෙන් විමසන්න පැහැදිලි කරගන්න ලෑසි. සුති නියෝජ්‍ය පොලිස්පති නීතිඥ චිත්‍රවර්ණ මහතාණනි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමනි අද උදේ පත්තර මේන්තුවට මේ මොහොතේදී එකතු වෙලා මේ අදහස පළ කළාට. බොහොම ස්තුතියි නැවත වතාවක්. අපි ඊට පස්සේ තවදුරටත් අවධානය යොමු කරනවා මේ වාර්තා වෙන පුවත් පිළිබඳව. දැන් පැහැදිලිනේ නියෝජ්‍ය පොලිස්පතිතුමා කිව්වා අත්‍යවශ්‍ය සේවා පමණයි රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ ලබන සතිය තුළ ක්‍රියාත්මක වීමට ඉඩකඩ තියෙන්නේ. දැනට ඒ පැහැදිලි කිරීම ඔළුවේ තියාගනිමු. අත්‍යවශ්‍ය සේවා පමණයි ක්‍රියාත්මක වෙන්නේ. ඒවා පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ බාධාවක් නැත.
අපි යනවා ඊළඟට මව්බිම් පුවත්පතට. මව්බිම් පුවත්පත වාර්තා කරනවා මුල් පිටුවේ කාරණා කිහිපයක්. ඒ පිළිබඳව අවධානය යොමු කරනවා. ඒ තමයි එකක් මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා සඳහන් කරපු කාරණාවක් තියෙනවා. ස්පුට්නික් 5 එන්නත් ලක්ෂ 18ක ප්‍රමාණයක් මිලියන 1.8ක ප්‍රමාණයක් ලංකාවට ඉදිරි සති ඇතුළත බොහෝට ලබන අඟහරුවාද විතර වෙද්දී ලැබීමට නිමිතයි කියලා. අතරේ සෞඛ්‍ය අමාත්‍යතුමිය කරනවා ප්‍රකාශයක්. PCR පරීක්ෂණාගාර වැඩි කිරීමට කඩිනමින් පියවර ගන්නවා. PCR පරීක්ෂණාගාර වැඩි කිරීමට කඩිනමින් පියවර ගන්නවා කියලා සඳහන් කර සිටිනවා සෞඛ්‍ය අමාත්‍යතුමිය. ඒ සඳහන් කර සිටියේ මුදල් අමාත්‍යාංශයේ මුදල් නිදහස් කරලා තිබෙනවා. ඒ නිසා PCR පරීක්ෂණාගාර ප්‍රමාණය වැඩි කරන්න, අවශ්‍ය යන්ත්‍රෝපකරණ ප්‍රමාණය වැඩි කරන්න වගේම දැනට PCR පරීක්ෂණාගාර පැය 24ක උපරිම ධාරිතාව යටතේ ක්‍රියාත්මක කරනවා කියලාත් සඳහන් කරනවා. ඒ අතර ඊයේ පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව සාකච්ඡාවක් වුණා. එහෙම නැත්නම් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරුණා. මොකක්ද මේ සිද්ධ වෙන කාරණාව පිළිබඳව කියලා. ඊයේ පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව උණුසුම් තත්ත්වයක් ඇති වුණා. අද ජාතික පුවත්පත් වාර්තා කරනවා මේ කාරණාව. ජාතික පුවත්පත් වලින් උටා දක්වන්න පුළුවන්. අද පුවත්පතත් මේ කාරණාව ගෙනහැර දැක්වුවා. එකක් තමයි දැන් මේ ඇතිව තිබෙන තත්ත්වය. ඒ කියන්නේ COVID-19 තත්ත්වය සම්බන්ධයෙන් රජය ගෙන තිබෙන පීවර මොනවද කියලා ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය දෙපැත්තෙම ප්‍රශ්න කිරීම සිද්ධ වුණා. මත දැක්වීම සිද්ධ වුණා. එතනදී ඊයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා මේ පිළිබඳව ප්‍රශ්න කිරීමක් සිදු කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා සාමාන්‍යයෙන් මන්ත්‍රීවරුන්ට වාචික ප්‍රශ්න නැගීම සඳහා ලැබෙන අවස්ථාවේදී ප්‍රශ්න කිරීමක් කළා. කොවිඩ් ගැන ඇසීමට ඒ අවස්ථාවෙන් කරන්න කියලා. ස්ථාවර නියෝග අනුව ඔහු ප්‍රශ්න කිරීමක් කළා. මේ ප්‍රකාශයක් සටහන් කරා. එහෙම නැත්නම් ප්‍රකාශ සටහනේ ප්‍රකාශයක් ඉදිරිපත් කළා. මේ අවස්ථාවේදී මත ගැටුමක් සිද්ධ වුණා. ඒ කියන්නේ මේ අවස්ථාවේදී සාමාන්‍යයෙන් ප්‍රශ්න අහන්න තියෙන්නේ මිනිත්තු කිහිපයක සුළු කාල සීමාවක්. හැබැයි මේ ස්ථාවර නියෝග භාවිත කරමින් ප්‍රශ්නයක් අහනව වෙනුවට ප්‍රකාශයක් නිකුත් කරන්න ගියා. එතනදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විදිහට ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කිව්වා මේ ඉදිරිපත් කරපු ලිඛිත ප්‍රශ්නාවලියේ අහපු තැන්වල මේ කිසිම කාරණයක් නැහැ. කොලේ තියෙනව නෙවෙයි අහන්නේ. අහනවා කියලා කියපු ඒවා නෙවෙයි මේ කතා කරන්නේ. ඒ නිසා මෙතනදී මත ගැටුමක් ඇති වුණා. කොමුණත් PCR පරීක්ෂණාගාර වැඩි කිරීමට කඩිනම් පියවර ගන්නවා කියලා සඳහන් කර සිටියා සෞඛ්‍ය අමාත්‍යතුමිය. ගම්පහ දිසාවේ රෝහල් පද්ධතියේ හදිසි අවශ්‍යතා ඉක්මනින් සපුරාලනවා කියලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්මයා කරන ප්‍රකාශයත් අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. මව්බිම් පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කරන පුවත් අතරේ ඒ පුවතක් තියෙනවා. ඒ වගේම මව්බිම පුවත්පත සඳහන් කරන තවත් කාරණාවක් තමයි මුල් පිටුවේම දින 100ක් ඇතුළත ආසාදිතයන් මිලියන ඉක්මවා යාමේ අවදානමක් තියෙනවා කියලා. මේ වාර්තා වෙන ප්‍රමාණය වාර්තා වුණොත් ඊයේ දැන් 2000 සීමාව ඉක්මවල වාර්තා වෙනවා. ඒ තත්ත්වය තුළ දින 100ක් ඇතුළත ආසාදිතයන් මිලියනය ඉක්මවා යාමේ අවදානමක් තියෙනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඒ අවදානම කරනවා. ඒ නිසා තමයි මේ සංචලන සීමා ක්‍රියාත්මක වීමේ වැදගත්කම තියෙන්නේ. ඊළඟට අපි යනවා මව්බිම් පුවත්පත තවදුරටත් වාර්තා කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේත් රජරට සරසවියේත් වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාරයක් චීන තානාපති කාර්යාලයත් ඉලක්ක වෙලා චාමර අමරසූරිය වාර්තා කර සිටින්නේ. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය රජරට සරසවියේ වෙබ් අඩවි වලට සහ චීන තානාපති කාර්යාලය ඉලක්ක කළා ඊයේ වෙබ් සයිබර් ප්‍රහාරයක් කෙල්ලලා තිබෙනවා. මේ සයිබර් ප්‍රහාරය LTTE ඩයස්පෝරාවට සම්බන්ධ පිරිස් විසින් සිදු කරන්නට ඇති බවට තමයි සැකපල කරන්නේ. මොකද මේ සයිබර් ප්‍රහාරය එල්ල කරලා LTTE සංවිධානයට හිත කර එහෙම නැත්නම් LTTE යාන්ත්‍රණය ප්‍රචාරණය කරන විදිය කාරණා තමයි ඔවුන් ප්‍රකට කරලා තියෙන්නේ, ඔවුන් පළ කරලා තියෙන්නේ. ඒ නිසා මේක ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙන්නත් පුළුවන්. පරීක්ෂණ පවත්වනවා කියලා සඳහන් කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේත් රජරට සරසවියේත් වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාරයක්. ඊළඟට මව්බිම් පුවත්පත වාර්තා කරනවා විජයග්‍රහණ සැමරුමට සමගාමීව යුද හමුදා නිලධාරීන් 452කට සෙසු නිල 4289කට අද උසස් වීම හිමි වන බව අපි විරාමයට යන්න කලින් ඊයේ පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කරපු ප්‍රකාශයට අවධානය යොමු කරනවා. චාමර අමරසූරිය ඒ වගේම WK ප්‍රසාද් මංජු මව්බිම් පුවත්පතට වාර්තා කරනවා දහස් ගණනකගේ ජීවිත පරිත්‍යාගයෙන් ලැබූ විජයග්‍රහණය පවා දෙන්නේ නැහැ කියලා අග්‍රාමාත්‍ය සහ ඒ යුද ජයග්‍රහණය ලැබීම සඳහා සේනාධි නායකත්වය දුන් ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහත්මයා කරපු ප්‍රකාශය අද අරුණ පුවත්පතත් වාර්තා කරනවා. දරුවන් දැන් යුද්ධයට ඇදගෙන යන්නේ නැති නිසා මේ ජයග්‍රහණයේ අයිතිය
උතුරු නැගෙනහිර ජනතාවටත් අයිති. උතුරු නැගෙනහිර ජනතාවටත් අයිති. මොකද දැන් දරුවන් යුද්ධයට ඇදගෙන යන්නේ නැහැ. ඒ වගේම හමුදාපතිවරු සේනා මෙහෙයුවේ ජනසංහාරයකට නොවේ කියන කාරණාව අවධාරණය කළේ ඇතැම් අය සමහර වෙලාවට සුදු කොඩි කතා මතක් කරලා ජනසංහාරයක් කළා කියලා තර්ක ගෙනාවනේ. හමුදාපතිවරු සේනා මෙහෙයුවේ ජනසංහාරයකට නොවේ කියලා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියා. ඒ කාරණාව අද අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. ඒ ප්‍රකාශයෙන් පස්සේ අපිට පුළුවන් ජාතික පුවත්පත් වාර්තා කරන සෙසු පුවත්වලට අවධානය යොමු කරන්න. ඒ තමයි අරුණ පුවත්පත මුල් පිටුවේ සඳහන් කරනවා තවත් කාරණාවක්. මානුෂීය මෙහෙයුම් කාලය පිළිබඳව මානුෂීය මෙහෙයුමේදී තුවාලත් රණවිරුවන්ගේ දේපොළ ණය මත පොලිය අහෝසි තවත් තීරණයක් ගන්නවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ඊයේ පාර්ලිමේන්තුවේදී කියනවා අජිත් අලහකෝන් වාර්තා කරන්නේ මානුෂීය මෙහෙයුමේදී තුවාලත් රණවිරුවන්ගේ දේපොළ ණය මත පොලිය අහෝසි කියලා ඒ කෘතවේදීත්වයත් පළ කරනවා. රසායනික පොහොර නවත්තලා කාබනික පොහොර වලින් වගා කරන්න යනවා කිව්වම කෙනෙක් තර්ක කරන්නේ ආයේ සම්ප්‍රදාය අර අතීතයට යන්න හදනවා බර කරත් යුගයට යන්න හදනවා කියලා. එතකොට සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තය කියන වචනය ඉංග්‍රීසියට පෙරළුවොත් ඒකට කියන්නේ කන්වෙන්ෂනල් ඇග්‍රිකල්චර් කියලානේ. නිකමට ඔය පිරික්සුම් යන්ත්‍ර වලින් සර්ච් මැෂින් වලින් Google වගේ පිරික්සලා බලන්න කන්වෙන්ෂනල් ඇග්‍රිකල්චර් කියලා කිව්වම මොනවද එන අර්ථකථන කියලා. සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තය කිව්වම එන අර්ථකථනය තමයි සාමාන්‍යයෙන් රසායනික පොහොර භාවිත කරලා කෘමිනාශක භාවිත කරලා කරන ගොවිතැන තමයි සාම්ප්‍රදායික ගොවිතැන විදියට නූතනයේ වර්තමානයේ අද මේ මොහොත වෙනකොට සලකන්නේ. එතකොට අපි මේ පොහොර ඕනවට වඩා දාලා ඊට පස්සේ කෘමිනාශක ඕනවට වඩා දාලා මේ කරන ගොවිතැන මොඩර්න් ඇග්‍රිකල්චර් කියලා හිතුවට ලෝකයේ අද කොතනට දැවිල්ලා තියෙන්නේ. ඒ පොහොර දාන වෙනතන් රසායනික කෘමිනාශක දාන ගොවිතැන සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තය බවට පතලා ඒක වලපල්ලට ගිහිල්ලා ඉවරයි. ඒක අතීතයට එකතු වෙලා ඉවරයි. ඒක කන්වෙන්ෂනල් ඇග්‍රිකල්චර්. ඒක සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තය බවට පත් වෙලා අලුත් කෘෂි කර්මාන්තය කියන්නේ පරිසර හිතකාමී සහ ජනහිතකාමී කෘෂි කර්මාන්තයක්. මේ ඇත්ත අපිට මෙච්චර කල් හංගගෙන ඉන්න වුණා. ඒකට හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි මේ පොහොර නිෂ්පාදනය කරන ඊට පස්සේ පොහොර විකුණන ඒ සමාගම්වල තියෙන දැවැන්ත මූල්‍ය බලය. සමහරවිට සමහර සමාගම් පිළිබඳව ජාත්‍යන්තර බහුජාතික සමාගම් මේ පොහොර සහ කෘමිනාශක අලෙවි කිරීමේ යෙදෙන එක සමාගමක එක නම කියන්න බෑනේ. ඒ සමාගමේ වත්කම් ප්‍රමාණය එහෙම නැත්නම් වාර්ෂික ආදායම ගත්තොත් ලංකාවේ ජාතික ආදායම වගේ 17 ගුණයක්. ලංකාවේ ජාතික ආදායම වගේ ලංකාවේ අවුරුද්දකට උපයන ආදායම වගේ 17 ගුණයක් ඒ පෞද්ගලික සමාගම බහුජාතික සමාගම උපයනවා. එහෙම වුණාම කාවද සල්ලි වලට ගන්න බැරි. එනිසායි මේ තීන්දුව පිළිබඳව රටක් විදිහට අපි කල්පනා කරන්න ඕනේ කාබනික පොහොර ප්‍රචලිත කරන්න දිසා 6ක මහ පරිමාණ කාබනික පොහොර නිෂ්පාදනාගාර 6ක් ඉදි කරනවා කියලා අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහත්මයා කරන ප්‍රකාශය වාර්තා කරනවා අමිල ප්‍රභාත් වනසිංහ අනුරාධපුර අතිරේක වාර්තාකරු. මේ විතරක් නෙවෙයි නිෂ්පාදනාගාර 6ක් ඉදි කරනවා දිස්ත්‍රික්ක 6ක අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22ක කාබනික පොහොර නිෂ්පාදනාකාර 22ක් ඉදි කිරීමට කටයුතු කරනවා. මේ ජනතාවට වසවිස කවනවාට වඩා ජනතාවගේ සෞඛ්‍ය ගැන හිතලා ගත්ත තීරණයක්. රසායනික පොහොර භාවිතයෙන් නතර කරන තීරණය කළේ එයයි. ඒක ලබන අවුරුද්දේ මාස් කන්නේ සිට ක්‍රියාත්මක වෙනවා. මෙහිදී ගොවියට කිසිම වාසියක් වෙන්න ජනාධිපතිතුමා ඉඩ තියන්නේ නැහැ. පාඩුවක් වුණොත් රජය ගොවියට ගෙවනවා. මේ නිසා මේ පිළිබඳ විපක්ෂය අද බොරුවට කිඹුල් කඳුළු හෙළුවට ගොවියන්ට දෙන්න පුළුවන් සෑම සහනයක්ම අපේ රජය ලබා දෙනවා කියලා අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහත්මයා සඳහන් කරද්දී මෙහෙම පුවත් ඊළඟට වාර්තා වෙනවා හරි අඩු නිසා අපි උපුට ගන්නවා කාබනික වගාවට යන වියදම අඩුයි. ක්ෂේත්‍ර නිලධාරී අනුෂා සංජීවනීකරණ ප්‍රකාශය වාර්තා කරන චිත්‍රා රත්න කළුආරච්චි හිදෝගම වාර්තාකරු කාබනික පොහොර සහ කාබනික වල්නාශක කාබනික දියර පොහොර යොදා වගා කිරීමේදී කුඹුරු අක්කරයකට යන වියදම අඩුයි. ඒ කියන්නේ රුපියල් 14400ක් විතරයි. මම මේක කියන්නේ මං අවුරුදු 5ක් තිස්සේ ලබාගත් අත්දැකීම් අනුව. කාබනික පොහොර සහ රසායනික පොහොර කියා අස්වැන්න වෙනසක් නැහැ. කාබනික පොහොර වල්නාශක කාබනික දියර පොහොර යොදා වී වගා කළොත් වියදම් වන්නේ රුපියල් 14500ක මුදලක්. බොරු ප්‍රචාරවලට නොරැවටෙන ගොවි මහත්තුරුන්ට මේ ක්ෂේත්‍ර නිලධාරී අනුෂා සංජීවනීකරණ ප්‍රකාශය වැදගත්.
රුපියල් 14,500යි කාබනික පොහොර තියෙනවා, කාබනික කෘමිනාශක තියෙනවා වගාවේ වර්ධනය සඳහා. ඒ නිසා ජනාධිපතිතුමා මේ වෙලාවේ ගත තීන්දුව හරියටම තව අවුරුදු 3-4ක් ගියාම ලංකාවේ සියලු දෙනා එතුමාට පින් දේවි කියලා මේ ක්ෂේත්‍ර නිලධාරී අනුෂා සංජීවනී කරන ප්‍රකාශයක්. ඒ වගේම අද අරුණ පුවත්පත මුල්පිටුවේ වාර්තා කළා තවත් පුවතක්. ඒ තමයි ලංකාවේ යම් විටක කාබනික පොහොර අර්බුදයක් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා නම් ඇති වෙයි කියලා හිතනවා නම් චීනය උදව්වට ලෑස්ති. උදේජීව ඒකනායක වාර්තා කරනවා කාබනික පොහොර නිෂ්පාදනය කිරීම පිළිබඳ අර්බුදයක් මතුවොත් ප්‍රමිතියෙන් උසස් කාබනික පොහොර ලබා දීමට චීනයේ රජය එකඟත්වය පළ කර තිබෙන බව වාර්තා කරනවා අද අරුණ පුවත්පත. ඒ නිසා මේ අභියෝගය ජය ගැනීම සඳහා අධිෂ්ඨානශීලීව කටයුතු කරන එක තමයි 30 අවුරුදු යුද්ධයක් ජයග්‍රහණය කරලා ඒ ජයග්‍රහණයේ 12 වන අවුරුද්ද සමරන මොහොතේදී රටක පුරවැසිය විදිහට අපි හිතේ දරා ගන්න ඕනේ. මොකද මේ කාබනික පොහොර කෘෂි රසායන නවත්වනවා කියලා කියන එක ඒක රටක අනාගතයේ නිරෝගීකම සඳහා ගන්න තීරණයක්. ඊළඟට ජීවිතේ මතක් කරලා බලද්දී රස කැවිල්ලක් වගේ පැණි රස වෙන්න පුළුවන්. හැබැයි ජීවත් වෙන එක හරි තිත්තයි, දුෂ්කරයි. කොවිඩ් හේතුවෙන් වයඹ රසකැවිලි නිෂ්පාදකයොත් අසරණ වෙලා කියලා වාර්තා කරනවා පන්නල හේමා රාජපක්ෂ. ඒ අනුව චමින්ද කුරේරා ඔහු කියනවා පරම්පරා 3කින් ඉඳන් තමයි අපි මේ රසකැවිලි හදන්නේ. 2019 අවුරුද්දේ සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය නිසා අපි බට කෑවා. එම සිද්ධියෙන් අවුරුද්දක් ගියේ නෑ කොවිඩ් වසංගතය ආවා. මේ අපි අද පුවත්පතෙන් තෝරගන්නේ. ඊළඟට චමින්ද කුමාර ජයසිංහ කියනවා වසර 10ක වැනි කාලයක ඉඳලා මමත් ව්‍යාපාරයේ දෙනවා ආගමික උත්සව සැනකිලි වගේ තැන්වල තමයි අපි අපේ නිෂ්පාදන විකුණුවේ. දැන් අපිට වෙළඳපොළක් නැහැ. හැරල්ඩ් ස්ටැන්ලි ප්‍රනාන්දු මහත්මයා කියනවා මමත් අවුරුදු 5ක කාලයක ඉඳලා පුහුල් දෝසි පැණි බූන්දි වගේ රස කැවිලි විකුණනවා. හැබැයි අවුරුදු 2ක විතර වෙලේ ඉඳලා අපිට හරියට බිස්නස් එකක් නැහැ. වසර 25ක කාලයක් ඉඳලා මමත් රස කැවිලි කර්මාන්තයේ දෙනවා. RML රත්නායක මහත්තයා කියනවා කොවිඩ් හේතුවෙන් වයඹ රස කැවිලි නිෂ්පාදකයන් අසරණ වෙලා වයඹ විතරක් නෙවෙයි ලංකාවේ බොහෝ ප්‍රදේශවල තත්ත්වය ඒකයි. දැන් දවස් කීපයක සංචරණ සීමා පැනවීමත් එහෙමම තමයි බලපාන්නේ. කොවිඩ් හේතුවෙන් වයඹ රස කැවිලි නිෂ්පාදකයන්ගේ ජීවිත තිත්ත වෙලා කියලයි ඔවුන් කියන්නේ. අපි කාටුන් බලමු. පටන් ගනිමු හුරේරා පොකට් කාටුනෙන්. මේ වෙලාවේ වරාය නගර පනත ගෙනීම නීරෝ වීණා වාදනය කරනවා වගේ වැඩක් කියලායි කියන්නේ. රෝමිය ගිනිගනිද්දි නීරෝ වීණා වාදනය කළා වගේ වැඩක්ලු මේ වෙලාවේ වරාය නගර පනත ගෙනේන එක. ඒකට හුරේරා අහනවා ඔය කතාව කියපු ලක්ෂ්මන් කිරියල්ල මහත්තයාගෙන් මේ වෙලාවේ MCC ගිවිසුම ගෙනාවනම් නීරෝ වාදනය කරන්නේ මොකද්ද සර්? මේ වෙලාවේ MCC ගිවිසුම වෙලාව ගෙනාවනම් නීරෝ වාදනය කරන්නේ මොකද්ද සර්? රංචගොඩ ළමයට යනවා. භය භූමියක් වී තිබු ලංකාව අභය භූමියක් කරන්නට අප කැප වූ රණවිරුවන් සිහිපත් කරන අතරේ මේ ඩිංගිත්තත් හිතට ගත්තොත් හොඳය. ප්‍රභා ප්‍රේමයෙන් මඩනා ලද හිතැති ඇත්තෝ නොවේ ඇත්තේ අගුපිල් ගානේ ජිනීවා සමේ එළබුණු කල වසරේ කල එලි බහින්නේ උන් දෙලා වෙති. ජිනීවා ආවන් පස්සේ එන්නේ මොනවද නාඩගම් කියලා පේනවා. පහුගිය දවසකත් නීතිඥ සංගමේ නිවේදනයක් නිකුත් කරා. විපක්ෂයේ සමහර උදවිය නිවේදන නිකුත් කළා. අර පාතාලයට සම්බන්ධ උදවියගේ සිද්ධි පිළිබඳව මේ ජිනීවා නාඩගම් පිළිබඳව රංචකොඩ ළමයා මේ ඔක්කොමත් එක්කයි මතක් කර සිටින්නේ. එම්.ඩී. විරරත්නගේ මරිසිපාල පොකට් කාටුනේට යනවා මව්බිම් පුවත්පතෙන් තෝරගෙන එන්නත ගෙන්වීම පුද්ගලික අංශයටත් දෙන්න කියලා ඉල්ලන්නේ. එන්නත ගෙන්වීම පුද්ගලික අංශයටත් දෙන්න කියලා ඉල්ලන්නේ. හරි හරි. ඊළඟට ඉල්ලයි පුද්ගලික අංශේ කාටද ගේන්න දුන්නේ කියලා හෙලි කරන්න කියලා. වැඩ කරන්න කාලයක් නැහැ. මේවා හෙලි කර කර ඉන්නවා විතරයි. දැන් මේ වතාවේ නිරෝධානය වෙන අයට 5000 වෙනුවට 5000 බඩු මල්ලක්නේ දෙන්නේ. මොකද සමහර 5000 ඒවා එහෙම් පිටින්ම ඒ කියන්නේ දුන්න ගමන්ම ගෙදර එන්නත් කලින්ම බාරකේදී මාරුණා කියලා ගිය පාර ආරංචි වුණානේ. ඒ නිසා මේ පාර දෙන්නේ බඩු මල්ලක්. එම්.ඩී. විරරත්නට පේනවා ඕන්න 5000 බඩු මල්ල ගෙදරට අවිල්ලා ගෙදර මහත්තයා අහනවා කන જાති විතරද ඕකේ තියෙන්නේ? කන જાති විතරද තියෙන්නේ? ඒක හින්දා තමයි 5000 වෙනුවට 5000 බඩු මල්ලක් දුන්නේ කියලායි කියන්නේ. පංකජ රවින්දගේ සරදම කොයි පැත්තටද යොමු වෙන්නේ? දවස් 10ට ඇඳන් 16000ක් හැදුවා. දවස් 10ට ලෙඩ්ඩු කීයද සර්? ඇඳන් හදනවා වගේම ලෙඩ්ඩු නැති කරගන්න එක, ලෙඩ්ඩු අඩු කරගන්න එකත් වැඩේ.
සර්ට ෂුවර්ද සර් ඔය NGO එක සමාවෙන්න මේ ඔය PHයිලා එහෙම නැත්තං GMO එක මෙහෙම අහන්නේ සුවාරිස් අගමැතිතුමාගෙන්. සර්ලට ෂුවර්ද සර් ඔය GMO එක PHයිලා ඒමොකද බං දෙගොල්ලො දෙකක්න කියන්නේ ඇත්තන දෙගොල්ලො දෙකක් කියන්නේ නේද. ඊට පස්සේ අපි යනවා හිතිරි කාල සීමාව තප්පර කීපයක් ගත කරන්න ගජමන්නෝනගේ ගිනිකසය කරකවන්න ගිනිකසය අපි තෝරගන්නේ දිනමින පුවත්පතෙන් මෙයින් අද පත්තරමේන්තුව හමාර කරනවා 30 වසරක් රටට පීඩා කළ යුද්ධේ සම්පූර්ණයෙන් කළ කෙළවරටම සුද්දේ. ඒ විරුවන් අදත් රට පෙරටය ඇත්තේ වෛරසයත් දුවනු ඇත බියවී බැද්දේ. වෛරසයත් දුවනු බියවී ඇත බැද්දේ. 30 වසරක පෙනෙන සතුරාට එරෙහිව කරපු ජයග්‍රහණය වගේම අද නොපෙනෙන සතුරාට කරන ඊට එරෙහිව කරන ජයග්‍රහණයත් ප්‍රාර්ථනා කරගෙන අපි නික්මෙන්නට සූදානම් අද පත්තරමේන්තුවෙන් රට දකින පිටු අතරින් නැවතවතාවක් හෙට දකින්න අරමුණ ඇතිව ඔබටත් ආරාධනා කරන්නේ ඔබත් හෙට දකින්න. හැබැයි නිරුපද්‍රිතව ඉන්න ඔබේ විමසිල්ල ඔබේ පමණක් නෙවෙයි මුළු රටේම සැනසෙල්ලට හේතුවක් වේ. ඔබට ආයුබෝවන්.